හොඳයි. එහෙනම් අපි දැන් මේ කතා කරන්න ආරම්භ කරන්න හදන්නේ 10 ශ්‍රේණියේ 27 වෙනි පාඩම වෘත්තයක ජාල. කවුරුත් ඉස්සෙල්ලාම ලියා ගන්න මාතෘකා පාඩමේ නම වෘත්තයක ජාල. ඉස්සෙල්ලාම පුතේ මේ පාඩමේදී නිතර හමු වෙන අපිට නිතර කියවෙන පද කීපයක් ගැන මතක් කරගන්න ඕන. මේ පද අපි කලින් ඉගෙනගෙන තියෙනවා. මේ වෘත්තයක පරිමැද පිහිටි ලක්ෂයට අපි කියන වෘත්තයේ කේන්ද්‍රය. දන්නවනේ නේද? වෘත්තයේ කේන්ද්‍රය. ඊට පස්සේ පුතේ මේ වටේ ධාරයට මෙන්න මේ වෘත්තයේ වටේ ධාරයට කියන අපි පරිධිය කියලා. වෘත්තයේ පරිධිය. එතකොට මෙන්න මේ වගේ පරිධිය මත පිහිටි ලක්ෂය. සහ කේන්ද්‍රයේ ආකරෝතින් රේඛාවක්. මෙන්න මේ රේඛාවට අපි කියනවා කේන්ද්‍රයේ මත පිහිටි ලක්ෂයක් කේන්ද්‍රයට ආකරහම ලැබෙන රේඛාවට කිව්වා වෘත්තයේ ආරය කියලා. ඊට පස්සේ පුතේ පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් රේඛාවකින් යා කරොත් මේ වගේ පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් රේඛාවකින් යා කරොත් එන්න ඒකට කියනවා පරිධිය මත පිහිටින ලක්ෂ දෙකක් රේඛාවකින් යා කරාම ඒකට කියනවා ජායක් කියලා. එතකොට මේකත් ජායක් නේ. ජායක් කේන්ද්‍රය හරහා ගියොත් ඒකට අපි තවත් විශේෂ නමක් කියනවා විස්කම්භය කියලා. එතකොට විස්කම්භය කියන්නේ ජායක්ම තමයි. මේ පරිධිය මත පිහිටන ලක්ෂ දෙකක් යා කරාමනේ මේක ලැබෙන්නේ. ඒක කේන්ද්‍රය හරහා ගියොත් විස්කම්භය කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න වෘත්තයක් ඇතුලේ විවිධාකාර ජායන් අඳින්න පුළුවන්. මේ වගේ මේකත් ජායක්, මේව ගත්තොත් මේකත් ජායක්, මේකත් ජායක්. මේ වගේ පරිධිය මත පිටින ඕනම ලක්ෂ දෙකක් යා කරාම ලැබෙන රේඛාවකට කියන ජායක්. ඔය හැම එකම ජායක්. උදේ වෘත්තයක් මත ඇඳිය හැකි විශාලම දිග නැත්නම් වැඩිම දිග සහිත ජාය තමයි කේන්ද්‍රය හරහා යන ජාය නැත්නම් විස්කම්භය. විස්කම්භයට වඩා වැඩි දිගක් ඇති ජායන් වෘත්තයක අඳින්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න. දැන් අපි වෘත්තයක මෙන්න මේ කොටස් ටික ඔන්න වචන ටික ඔය පද ටික හඳුනාගෙන තියෙන්න ඕනේ. මොකද ඉදිරියේ කියන කරුණු තේරුම් ගනිද්දී ඔය පද වලින් කියවෙන්නේ මොනවා ගැනද කියන එක හොඳින් මතක තියාගන්න. හොඳයි. ලියන තරුවක් දාලා එමම තරුවක් දාලා ලියන්නේ. වෘත්තයක පහත සඳහන් කොටස් හඳුනා ගනිමු. 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 එහෙනම් මේ රූප සටහන ඇඳ ගන්න. රූප සටහන ඇඳ ගන්න. ඉක්මනටින් ඇඳ ගන්න. ඉක්මනින් රූප සටහන ඇඳ ගන්න.
නේද ඇති නේද වෙලාව ඇති නේද ඉතින් කියන්නවා එක ෆෝන් කළා දැන් පුතේ මෙන්න මේ වගේ මේ වෘතයක විශේෂ ලක්ෂණ දෙකක් අඩංගු ප්‍රමේයන් දෙකක් අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා. මේ පළවෙනි ප්‍රමේය. බලන්න මේ කියවෙන කතාව තේරුම් ගන්න පුළුවන් කියලා මේ වටේ. ඕනෑම වෘතයක් ඕනෑම වෘතයක ජායක මධ්‍ය ලක්ෂය ජායක මධ්‍ය ලක්ෂය කියන්නේ ජායක හරි මැද පිහිටි ස්ථානය මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව හා ජාය ලම්බක වේ. කිසියම් රේඛා දෙකක් මොනවා හරි රේඛා දෙකක් ඔතෙන්දී හරි හමු වෙනවනම් ඒ හමු වුණාම හැදෙන ඕනම කෝණයක් අංශක 90 නම් අපි කියන මේ රේඛා දෙක ලම්බකයි. එහෙනම් මෙතන මේ ප්‍රමේයුක් කියවෙන්නේ රේඛා දෙකක් අනිවාර්යයෙන්ම ලම්බක වෙනවලු. ඒ කියන්නේ රේඛා දෙක හමු වෙන තැන හැදෙන්නේ අංශක 90 කෝණ මොන රේඛා දෙකද? වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව. ජාය. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේ වෘත්තයේ කේන්ද්‍රය මේක නම් මේ තියෙන්නේ ජායක් නම් මේ ජායෙන් හරි මැද්ද. හිතමු මේ ජායේ හරි මැද්ද මෙතන කියලා. මේ ජාය AB කියලා නම් කරමු. හරි මැද්ද C කියලා නම් කරමු. එතකොට ජායේ හරි මැද්ද C නම් මේ කොටස් දෙකේ දිග සමානයි. එතකොට ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ ලොකුට විස්තර කරේ මෙන්න මේ රේඛාව කියන්නේ ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරපුලා ඇඳපු රේඛාව කියන්නේ මේක. ඒකයි ඒක හා ජාය ලම්බක මේ ජායයි ලම්බක. එහෙනම් මේ කියන ප්‍රමේයට අනුව OC රේඛාව ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරපු රේඛාව අනිවාර්යයෙන්ම ලම්බක වෙනවා. මෙන්න මේ සලකුණෙන් කියන්නේ ලම්බක වේ. මොන රේඛාවටද? ජායට. මේකේ තියෙන ජාය තමයි AB. එහෙනම් මතක තියාගන්න ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරෝතින් ඒ යා කරපු රේඛාවයි ජායයි ස්ථිරවම ලම්බකයි. ඒ කියන්නේ මේවා හමු වුණාම හැදෙන මේ කෝණයයි මේ කෝණ දෙකකින් ඕන එකක් අංශක 90 කෝණ වෙනවා. හොඳට මතක තියාගන්න. අර ප්‍රමේයෙන් කියවෙන කරුණ තමයි මම රූපයක් ඇසුරේ දැක්කේ. හොඳයි ප්‍රමේය ලියලා රූප සටහනත් ඇඳගන්න. විනාඩි 2-3ක් ඉක්මනින් කරා.
හරිද? ඇති නේද වෙලාව? ඊළඟට අපිට තියෙන්නේ ප්‍රමේය සාධනය කර. ප්‍රමේය සාධනය කර. ප්‍රමේය සාධනය කර. කියන්නේ ඒ ප්‍රමේය නිවැරදි බව හේතු සහිතව ඔප්පු කරලා පෙන්නන ප්‍රමේය සාධනය. අපි කියපු ප්‍රමේය නිවැරදි බව ඔප්පු කරලා පෙන්නන්නයි හදන්නේ. නිම්බල. එතකොට මම මේකට ගැළපෙන සුදුසු රූපයක් හඳ ගන්නවා වෘත්තයක් හැඳලා. ඊට පස්සේ ඒකේ කේන්ද්‍රයක් ලක්ෂණ කරගෙන ජායකුත් ඇඳලා මම ඒ ජායට නමකුත් දෙනවා AB කියලා. ඊට පස්සේ ඒකේ පරිමැද්ද C කියලා අරන් පරිමැද්ද ලක්ෂය. ඊට පස්සේ ඒක කේන්ද්‍රයට ආගමක රේඛාවකුත් ගන්න. දැන් අපි මේ ප්‍රමේය නිවැරදි බව ඔප්පු කරන්න නම් ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට ආකරපු රේඛාව මේ රූපයේ තියෙන එක OC. ජාය කියන්නේ AB. එහෙනම් මේ දෙක ලම්බක බව. ඒ කියන්නේ මේ රේඛා දෙක අතර රේඛා දෙක හමු වුණාම හැදෙන මේ මොකක්hari කෝණයක් අංශක 90ක් බව ඔප්පු කරලා පෙන්නන. ඒ ප්‍රමේයක් සාධනය කරද්දී අපිනේ රූප සටහන ඇඳගන්නේ රූප සටහනක් අපිට දෙන්නේ නැහැ. ඒක නිසා රූප සටහනේ මේ තියෙන දේවල් විස්තර කරන්න. දත්තේ කියලා මේ රූප සටහනේ අපි ගත්ත දේවල් විස්තර කරන්න ඕනේ. මේ තියෙන්නේ O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. මම මෙහෙම ලියනවා. O කේන්ද්‍රය වූ වෘත්තේ. O කේන්ද්‍රය වෙච්ච වෘත්තේ කේන්ද්‍රය O වෙච්ච කියලා නම් කරපු වෘත්තේ AB ජාය. AB ජාය. C AB की मध्य लक्ष्य ජාය මධ්‍ය ලක්ෂ්‍ය තමයි C කියන්නේ. අපි නම් කරපු රූප සටහනේ අඩංගු කොටස් ටික අපි හැඳින්වුවා දත්තය කියලා. ඊළඟට පුතේ සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. ඒ කියන්නේ මේ ප්‍රමේය නිවැරදි බව ඔප්පු වෙන්න අපි ඔප්පු කරලා පෙන්නන්න ඕන මොකද්ද? OC සහ AB ලම්බක බව. OC ලම්බකයි AB බව. ඔක තමයි හේතු සහිතව ඔප්පු කරලා පෙන්නන්න ඕන කරුණ. ප්‍රමේය සාධනය ලියන්න පිළිවෙල ඔක. මුලින් රූප සටහන ඊළඟට රූප සටහනේ අඩංගු දේවල් දත්තේ විදිහට තියෙනවා. ඊළඟ සාධනය කරලා ඔප්පු කරලා පෙන්නන්න ඕන කරුණ. දැන් බලමු අපි මේක සාධනය කරන්නේ කොහොමද කියලා. පුතේ මම ඒකට මෙන්න මේ OA සහ OB කියන අරයන් දෙක ඇඳගන්න. එතකොට මම මේක කියනවා ඔන්න නිර්මාණය කියලා ලියලා මම නිර්මාණය කරනවා නම් ඒක ලියන්නත් පුළුවන්. OA සහ OB අරයන් ඇඳගත්ත රූපයට මේ කොටස් දෙකක් අඳිනවා. හරිද? ඊළඟට සාධනය. කියන්නේ නිවැරදි බව ඔප්පු කරලා පෙන්නන්න. දැන් අපි පෙන්නන්න ඕනේ මේ රේඛාවයි මේකයි ලම්බක බව. ඒ කියන්නේ මේ දෙක අතර ඕනම කෝණයක් අංශක 90ක් බව ඔප්පු කරොත් හරි. මම පුතේ මෙහෙම බලනවා. මට දැක්ක ගමන් පේනවා මෙන්න මේ කෝණයයි මේකේ මේ දෙකේම එකතුව 180යි. ඒ දෙකේ එකතුව 180යි කියන්නේ අපිට පෙර උගත් ප්‍රමේයත් හේතු විදිහට ලියන්න පුළුවන්. අපි ඉගෙනගෙන තිනවා සරල රේඛාවක් මත කෝණවල එකතුව 180යි කියලා. එහෙනම් මේ දෙකේ එකතුව 180යි. AC O කෝණයයි BC O කෝණයයි එකතු කරාම 180. කොට ඕනේ මේ දෙකේ එකතුව 180ක් නෙමෙයි. මේ දෙකේ මොකක් හරි එකක් 90යි කියලා පෙන්නනවා. පුතේ මේ දෙකේම එකතුව 180යි නම් එකක් 90ක් වෙන්න වුණත් අනිත් එකත් 90යි නේ. එහෙනම් මේ දෙක සමාන නම් එකක් 90යි කියලා පෙන්නද. අපි දන්නේ නැහැ මේ දෙක සමානද නැද්ද. එහෙනම් මේ දෙක සමානයි කියලා ඔප්පු කරොත් දෙකේම එකතුව 180 නිසා එකක් 90 බව ඔප්පු කරගන්න පුළුවන්. දැන් කල්පනා කරනවා මම මේ දෙක සමාන බව ඔප්පු කරන්න පුළුවන්. මේ බලන්න. මේ මම සමාන බව ඔප්පු කරන්න ඕන කෝණ දෙක අඩංගු වෙන්නේ දැන් මම මේ අදපු රූපේ ත්‍රිකෝණ දෙකක් තුලනේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරොත් අංග සම ත්‍රිකෝණයක ඒක අනුරූපාංග සමාන වෙන්න ඕන නේද? මේ කෝණය මේකයි සමාන වෙන්න කරගන්න පුළුවන්. මේ බලන්න අංග සම බව ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් ත්‍රිකෝණ දෙකක් අංග සම බව ඔප්පු කරන්න නම් එක්ක පාපා අවස්ථාවට ගැලපෙන බව පෙන්වන්න ඕනේ. නැත්නම්
පාකෝප අවස්ථාවට ගැලපෙන බව පෙන්වන්න ඕනේ. නැත්නම් කෝකෝප අවස්ථාවට ගැලපෙන බව ඔප්පු කරන්න ඕනේ. නැත්නම් කර්ණප අවස්ථාවට ගැලපෙන බව ඔප්පු කරන්න. මේකේ පුතේ හොඳට බලන්න. මේ ත්‍රිකෝණයේ AC මේකේ BC ට සමානයි. ඒක අපිට දත්තයක් විදිහට දීලාම මේ දෙක සමාන බව. ඊළඟට මේක පොදු පාදේ නිසා දෙකම සමානයි. ඊළඟට AOB ට සමානයි. මේ දෙකත් සමානයි. හේතුව එකම වෘත්තයේ අරයන් දෙක. AO කියන්නේත් අරය OB කියන්නේත් අරය. එකම වෘත්තයේ අරයන් දෙකක් නිසා ඒ දෙකම. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකෙන් එකක තියෙන පාද තුනට අනිත් එකේ පාද තුනම සමානයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක පාපාපා අවස්ථාවට ගැලපෙනවා. පාපාපා අවස්ථාවට ගැලපෙන නිසා ඒ ත්‍රිකෝණ දෙක අංග සම. ඒ ත්‍රිකෝණ දෙක අංග සම නම් අපිට ඊළඟට කියන්න හැම මේ දෙක මේ කෝණ දෙක සමානයි. මොකද මේ පාදය ඉස්සරහා තියෙන මේ කෝණය මේකට සමාන වෙන්නේ මේ ත්‍රිකෝණය මේකට. මේක ඉස්සරහා තියෙන මේ කෝණයට සමාන. අංග සම ත්‍රිකෝණය වල එක අනුරූප අංග සමාන වෙනවා නේද මේ කෝණ දෙක සමාන. ඒ වගේම මේ කෝණ මේ සරල රේඛාවක් මත කෝණින්ද මේ දෙක එකතු 180යි. මේ දෙක සමානයි. මේ දෙක එකතු 180යි නිසා මේ දෙක ඇතුළට එකක් 90යි කියලා පෙන්වන්න පුළුවන්. අපි බලමු මේ සාධනයේ දිගන හැටි. මොන බලන්න. ඉතලා මේ ත්‍රිකෝණ දෙක අංග සම්බව කරමු සාධනය. මේ දෙක මෙහෙට ගන්නම්. මුලින්ම මම මේ ත්‍රිකෝණය ගන්නවා. AOC ත්‍රිකෝණය. AOC ත්‍රිකෝණය හා DOC ත්‍රිකෝණය. DOC ත්‍රිකෝණය සලකමු. මේ ත්‍රිකෝණ දෙක අංග සම්බව කරන්නේ මම මේ හදාගන්න. AC සමානයි BC ට. AC මේකේ AC අනිත් එකේ BC ට සමානයි. ඒක දත්තේ. මේ ත්‍රිකෝණයේ OC පාදය අනිත් එකේ OC පාදයටම සමානයි. පොදු පාදය. පොදු පාදය. ඊළඟට මේකේ AO අනිත් එකේ BO ට සමානයි. ඒකට හේතුව එකම වෘත්තයේ අරයන් නිසා. එකම වෘත්තයේ අරයන් නිසා මේ දෙකත් සමානයි. එම නිසා AOC ත්‍රිකෝණය අංග සම වෙනවා DOC ත්‍රිකෝණයට පාපාපා අවස්ථාවට ගැලපෙන බව අපි ඔප්පු කරලා පෙන්නපු නිසා. අන්න ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් මේ ත්‍රිකෝණයේ ACO කෝණය අනිත් එකේ BCO කෝණයට සමානයි. කියන්නේ මේ කෝණය මේකට සමානයි. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණ යුගලයට අනුරූපාංග සමාන නිසා. එතන කෝණ දෙක සමාන බව ඔප්පු කරනවා. ඒ වගේම පුතේ ACO කෝණය එකතු කිරීම BCO කෝණය ওই දෙකේම එකතුව 180. ඒකටත් හේතුව අපිට ලියද හැයි සරල රේඛාවක් මත කෝණ නිසා. මත පිහිටි කෝණ නිසා. මේක පුතේ 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් මේ දෙකෙන් අපිට එකක් නේ හොයන්න ඕන. මම එහෙනම් BCO වෙනුවටත් ACO කියලාම දානවා. එහෙනම් එකෙන් දෙකට ආදේශ. එතකොට දෙවෙනි එකේ තියෙනවා ACO එකතු කිරීම BCO. BCO කියන්නේ ACO ටම සමාන නිසා BCO වෙනුවටත් ACO කියලාම දානවා. ඒක සමානයි 180යි. අර 2යි ACO සමානයි 180යි. ඊපස්සේ දෙපැත්ත දෙකෙන් බෙදුවාම ගන්න ACO සමානයි අංශක 90. ACO කෝණය කියන කෝණය හැදෙන්නේ ACO කෝණය කියන්නේ මේ කෝණේ මේක ඇදලා තින්නේ අර කේන්ද්‍රයයි යාය මධ්‍ය ලක්ෂය යා කරපු OC රේඛාව වෙනුයි අයනුයි. ඒ කියන්නේ මේ රේඛා දෙක අතර කෝණයක් තමයි අංශක 90ක් කියලා තින්නේ. එම නිසා අපිට කියද හැකි OC ලම්බක වෙනවා AB. ඔන්න විදිහට OC හා AB ලම්බක බව නැත්නම් ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරන රේඛාවයි ජායයි ලම්බක බව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒතර ප්‍රමේය සාධනය ලියන්නේ ওই විදිහට. හොඳයි. ඔය ටික ඉක්මනින් සටහන් කරගන්න. අපි බලමු ඊළඟට මේ ප්‍රමේය භාවිතයෙන් ගණන් කීපයක් හදන්න. ගැටලු තියෙනවා නම් අහන්න. ඉක්මනින් සටහන් කරගන්න.
හරිද? තව වෙලාව වුණත් සටහන් කරගන්න. සටහන් කරගෙන ඉවරද? ඔයගොල්ලෝ නිහඬව හිටියාම මම හිතන්නේ සටහන් කරගෙන ඉවරයි කියලා. හොඳයි ඇති වෙලාවකට හඳේ මේ අපි ඒ ඔයගොල්ලෝගේ එළ පොතේ අභ්‍යාස වලින්ම ගණන් කීපයක් අරගෙන උදාහරණ විදිහට හදනවා. මුලින්ම දැන් කවුරුත් එළ පොත පෙරලා ගන්න. අච්චු පොත පෙරලා ගන්න. ශාල පාඩම 26 වෙනි පාඩමනේ. 26 වෙනි පාඩම පෙරලාගෙන 26 එක අභ්‍යාසය පෙරලා ගන්න. 26 එක අභ්‍යාසය පෙරලා ගන්න. කවුරුත් ගාව තියෙන පෙළ පොතේ 26 එක අභ්‍යාසය පෙරලා ගන්න. එකේ තියෙන 26 නෙමෙයි 27 වෙනි පාඩමේ. හරි මට වැරදිලා කියව 27 වෙනි පාඩමේ 27 එක අභ්‍යාසය 27 එක අභ්‍යාසය. ඉක්මනින් කරලා ගන්න 101 පිටුව. ඒකේ පළවෙනි ගානේ පළවෙනි සෙලම රූප සටහන ඇඳ ගන්න ඕන ගණන් හඳුන ගන්න යාමිතිය ගන්න ඕනේ අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන ස්ථානයේ රූප සටහන අමින එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක හොඳින් මතක තියාගන්න. හරි. ඔන්න වගේ රූප සටහනක් දීලා තිනවා. පහත දී ඇති එක් රූපයේ දත්ත අණුව සිම්පල් x අගය සොයන්න. ඕ මගින් එක් වෘත්තයේ කේන්ද්‍රය දැක්. එතකොට මේ සිම්පල් x අකුරෙන් දක්වලා තියෙන මෙන්න මේ කෝණයේ අගය. ඔගේ රූප සටහන හොඳට බලන්න. ඒකේ අගය හොයන්න කියලා කියන්නේ. දැන් අපි පෙර උගත් ප්‍රමේයන් සහ මේ පාඩමේදී ඉගෙනගත් ප්‍රමේය ඔය කියන කරුණු භාවිතා කරලා දැන් ඔබත් කල්පනා කරන්න x කොහොමද හොයන්නේ. දැන් කල්පනායෙන් බලන්න මම හිතන විදිහ. මට මතක් වෙනවා පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි කියලා අපි ඉගෙන ගත්ත ප්‍රමේය. ඒ ඇසුරෙන් x අඩංගු සමීකරණයක් ලියා ගන්න නම් මේ කෝණයයි මේකයි මේක x කියන එකයි මේ කියන අගය දන්නේ 30 කියන එකයි කියන කෝණ තුනම එකතු කරාම 180. දැන් x අඩංගු සමීකරණයක් x විතරක් අඩංගු සමීකරණයක් ලියන්න මෙන්න මේක ඕනේ. කියන්නේ OZ by කෝණ. ඉතින් OZ by කෝණේ දීලා නැහැ. හැබැයි අපි දන්නවා මේකේ ලකුණු කරලා පෙන්නලා තියෙනවා z කියන්නේ xy ජායේ හරි මැද්ද. කියන්නේ xy ජායේ මධ්‍ය ලක්ෂය. එතකොට OZ කියන්නේ ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරපු රේඛාව. ඒකයි ජායයි ලම්බකයි. ඒ කියන්නේ මේ කෝණයේ අංශක 90ක් වෙනවා කියන එක අපිට ගන්න පුළුවන්. අයින මම එක මුලින්ම ලියනවා. අපි දැන් මේ පාඩමේ ඉගෙන ගත්ත ප්‍රමේය භාවිතා කරලා OZ by කෝණයේ අංශක 90යි කියලා හොයාගන්න. ඒක හොයාගත්තන් පස්සේ පුතේ x අඩංගු සමීකරණයක් ලියන්න හැයි සිම්පල් x කියන අගයයි අංශක 90යි අංශක 30යි
එකතු කරාම අන්තක 180ට සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණයේ කෝණ නිසා. එතකොට අපි ඉගෙන ගත්ත ප්‍රමේය. එතකොට ඒ ඇසුරින් මේ සමීකරණය ගොඩනගාගත් සමීකරණය විසඳුවොත් මේ දෙක එකතු කරාම 120යි සමාන 180යි x එකතු කිරීම 120. එකතු කරපු 120 අයින් කරන දෙපැත්තෙන් 120ක් අඩු කරොත් අපිට එනවා x සමාන අංශක 60යි. ඔන්න විදිහට පුළුවන් x අකුරෙන් සිම්පල් x අකුරෙන් දැක්වෙන අගය හොයාගන්න. හොඳයි. කල්පනායෙන් බලන්න ගැටලු තියෙනවා නම් අහන්න හදාගන්න. උදාහරණයක් විදිහට මේ ගාන හදන්න. එතකොට මේ පාඩමේ ඉගෙන ගත්ත ප්‍රමේයත් පෙර උගත් ප්‍රමේයකුත් භාවිතා කරලා තමයි අපි ඔය දීලා තියෙන x කියන හොයන්න කියලා දීලා තියෙන අගය හොයාගන්න. ඒක ඉවරයි පුතේ. ඒකෙම තුන්වෙනි කොටස. හදන්න. තුන්වෙනි කොටස ඉක්මනින් හදන්න. තුන්වෙනි කොටස හදන්න. මේ හදන උදාහරණ විදියට හදන කොටස් වලට පුතේ පැන්සලින් චූටි හරියක් දාගන්න. එතකොට ඔයගොල්ලෝ ගණන් හදද්දී ඒවා ඇර ඉතුරු ඒවා ටික තමයි හදන්නේ. උදාහරණ විදියට හදන ඒවා ටික ඇර ඉතුරු ඒවා. එතකොට පළවෙනි ගානේ පළවෙනි කොටසට චූටි හරියක් දාගන්න. දැන් තුන්වෙනි කොටසට චූටි හරියක් දාන්න. දැන් පුතේ ඔයගොල්ලෝගේ මේ කාලය ඉවරුනහම නැවත සම්බන්ධ වෙන්න. හොඳයි ඊළඟට යමු තුන්වෙනි කොටසේ තියෙන ගාන හදන්න. තුන්වෙනි කොටසේ රූප සටහන ඇඳගත්තොත් පුතේ තුන්වෙනි කොටසේ දීලා තියෙන රූප සටහන මම ඇඳොත් දෙකේ මේ ගාන හැදුවනම් ගොඩක් හොඳයි. එතන 55නේ තියෙන්නේ 50. මේ කොනේ x මේකයි සමාන බව දක්වලා තියෙනවා. කවුරු හරි x කියාගේ හෙව්වනම් මට පොඩ්ඩක් කියන්න මයික් එක ඔන් කරන්න. x කීයද? දැන් අහන් ඉන්න මම හොයන විදියට. බලන්න. හරිද? මේක ඈ කීයද? 35යි. මට තේරුන්නේ නැහැ කියපු එක. 35යි කියලාද කිව්වේ? ඔව් සර්. 35 නෙමෙයි. 35 වැරදි. හරි බලමු. මේ බලන්න. මේක හදන්න එක එක්කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන්. මම හදන විදිය බලන්න. මෙන්න මේ කෝණය 90යි. ඒක වගතයි. ඉතින් මම මෙන්න මේකට t කියලා දාලා මෙන්න මේ t හොයාගන්න. මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180 නිසා t එකතු කිරීමම දීලා නැති විජ්‍ය සංකේතයක් දාලා නැති කෝණයකට අගය හොයන්න ඕන හින්දා මම ඒකට t කියලා දාගන්නවා. මම කැමති විජ්‍ය සංකේතයක් වලට කැමති විජ්‍ය සංකේතයක් ඒ විදිහට දාගන්න. එතකොට මේ දෙක එකතු කරාම 145යි සමානයි 180යි. ඊපස්සේ දෙපැත්තෙන් 145ක් අඩු කරාම 145 දෙපැත්තෙන් අඩු කරාම එනවා
t සමානයි 35යි. මේ t අකුරෙන් දැක්වෙන කෝණය 35යි. උතේ PO රේඛාවයි OS රේඛාවයි දෙකම එක මූර්තයේ අරයන් දෙකක්. හොඳට බලන්න PO සහ OS. එතකොට එක මූර්තයේ අරයන් නිසා ඒවා සමානයි. අපි ඉගෙනගෙන තියෙන ඕනම ත්‍රිකෝණයක සමාන පාද දෙකක් තියෙනවා නම් ත්‍රිකෝණයක මේ වගේ සමාන පාද දෙකක් තියෙනවා නම් මේ සමාන පාද දෙක ඉදිරියේ තියෙන මේ කෝණ දෙක සමානයි. ඉතින් PO රේඛාව ඉස්සරහා තියෙන මේ OPS ත්‍රිකෝණය ගැන හිතන්න. OPS ත්‍රිකෝණය ගැන. එතකොට PO රේඛාව ඉස්සරහා තියෙන කෝණය 55යි. ඒකට සමාන OS ඉස්සරහා තියෙන කෝණය x එකතු කිරීම t. t කියන්නේ දැන් 35 කියලා හොයාගත්තනේ. x හා t එකතු කරාම එතකොට x එකතු කිරීම 35. x 35ක් එකතු කරාම ලැබෙන කෝණයයි අංශක 55යි කෝණයයි සමාන වෙන්නේ. ත්‍රිකෝණයට සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන විය යුතු නිසා. එතකොට දෙපැත්තෙම 35ක් අඩු කරාම පුතේ දෙපැත්තෙම 35ක් අඩු කරාම x වෙනුවට එනවා 20යි. අංශක 20යි. x වෙනුවට අපිට ලැබෙනවා අංශක 20යි. පෙරෝගත්තු ප්‍රමේයයන් කීපයක් සහ මේ පාඩමේදී ඉගෙන ගත්ත ප්‍රමේයත් උදව් වුණා ඔය x හොයාගනිද්දි මට. බලන්න මේකේ ගැටලු තියෙනවා නම් අහන්න. ඔබ වෙන ක්‍රමයකට හොයාගත්තත් උත්තරේ 20 කියන එක වෙනස් වෙන්න බෑ. ඔබ නිවැරදිව හොයුවා නම් නිවැරදි ප්‍රමේයයන් ඇස්වෙන්න හෙව්වා නම් x වෙනුවට එන්න ඕන 20. වෙනුවට එන්න ඕන 20. හොඳයි. ඊළඟට මම පුතේ උදාහරණයක් විදිහට ගන්නවා ඔයගොල්ලන්ගේ පස්වෙනි කොටසේ ගානේ ඒකේ රූප සටහන ඇන්දොත් මේ වගේ රූප සටහනක් දීලා තිනවා. Q dan P සමාන බව මෙතන 45 බව මේ කෝණ එකේ. දැන් කල්පනා කරන්න x අකුරෙන් දැක්වෙන අගය කොහොමද හොයන්නේ කියලා. x අකුරෙන් දැක්වෙන අගය කොහොමද හොයන්නේ කියලා බලන්න. මේ බලන්න. කොහොම බලන් ඉඳිද්දි මට පේනවා p කියන්නේ ජායක මධ්‍ය ලක්ෂයක්. එතකොට කේන්ද්‍රයට යා කරපු PO රේඛාවයි AB ඡායයි ලම්බකයි. ඒක නිසා මේ කෝණය 90. මම ඒක හොයාගත්තා මොකද්ද? OPA කෝණය 90. ඒ වගේම පුතේ Q කියන්නේ ජායක මධ්‍ය ලක්ෂයක්. එහෙනම් OQ සහ AC ලම්බකයි. එහෙනම් OQA කෝණයත් අසකන. මේකත් 90. දැන් කල්පනා කරන්න x හොයන ක්‍රමය. අපි මීට පෙර ඉගෙන ගත්ත ප්‍රමේයදී ඉගෙනගෙන තියෙනවා චතුරස්‍රයක ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 360යි. එහෙනම් මේ තියෙන්නේ චතුරස්‍රයක් OPAQ කියන්නේ චතුරස්‍රයක්. නේද? ඒකේ අභ්‍යන්තර කෝණ හතර එකතුව 360ක් වෙන්න ඕනේ. එහෙනම් x එකතු කිරීම 90 එකතු කිරීම 90 එකතු කිරීම 40. මේ කෝණාගයන් හතර එකතුව 360ක්. එහෙනම් ඒ ඇසුරෙන් පුතේ මේ ටික එකතු කරොත් 90 180යි 45යි 225 සමානයි 360යි. එතකොට එකතු කරපු 225යින් ගන්න දෙපැත්තෙම 225ක් අඩු කරොත් එතකොට එනවා දෙපැත්තෙම 225ක් අඩු කරොත් x වෙනුවට එනවා අංශක 135යි. අඩු කරලා බලන්න. ඔන්න ඔය විදිහට පුළුවන් එකේ තියෙන x අකුරෙන් දැක්වෙන අගය සොයා ගන්න. මම පළවෙනි ගානේ කොටස් ඔය කොටස් තුන විතරයි හදන්නේ.
ඉතුරු ගෙදරදී ඔයගොල්ලෝ හදන්න. ඊට පස්සේ තව උදාහරණ ගානක් විදිහට මම ඔයගොල්ලෝගේ දෙවෙනි ගාන ගන්න. ඔය අභ්‍යාසයේම දෙවෙනි ගාන. ඉක්මනින් මේ ටික සටහන් කරගන්න. ඉක්මනින් ওই ටික සටහන් කරගන්න. විනාඩියක් තුල ගැටලු තියෙනවා නම් අහන්න. අද කොහෙද තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. මේකේ තව ලියා ගන්න දේවල් තියෙනවද මකන්නද? නිහඬව ඉන්නකොට මම හිතන්නේ මකන්න ඕන කියලා. හරිද? එතකොට මම මකන. කවුරු හරි මකන්න එපා නම් ටක් ගාලා කියන්නේ මකන්න එපා කියලා. දැන් අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගානට අදාළ රූප සටහන මාත් එක්ක මෙන්න ගන්න. දීලා තියෙන රූප සටහන අපි ඊට පස්සේ ගාන කියවන්න. මෙන්න මේ රූප සටහන දීලා ඊට පස්සේ ගාන කියවමු හොඳින් අහන් ඉන්න. දැන් මුකුත් කරන්න එපා හොඳට අහන් ඉන්න. PQ යනු O කේන්ද්‍ර වූ වෘත්තයේ ඡාය. ඒ මධ්‍ය ලක්ෂ්‍ය R වේ. PQ ගේ මධ්‍ය ලක්ෂ්‍ය R වෙනවා. එහෙනම් මෙන්න මේ කොටස් දෙකේ දිග සමාන වෙන්න ඕන. PR RQ ට සමානයි. ඒ දත්තය අනිවාර්යෙන් රූප සටහනේ ලකුණු කරගන්න. ඊළඟට PQ සෙන්ටිමීටර් 12යි. එහෙනම් මෙන්න මේ P කෙළවරේ ඉඳන් මේ Q කෙළවර දක්වා දිග සෙන්ටිමීටර් 12යි. PQ ට පිටින් තමයි මම ලකුණු කරේ. PQ දිග 12යි. OR 8යි. OR දිග සෙන්ටිමීටර් 8යි. මේ OR රේඛාවේ දිග සෙන්ටිමීටර් 8යි. වෘත්තයේ අරය හොයන්න. මේ වෘත්තයේ අරය හොයන්න. පුතේ මම මෙන්න මේ OQ කියන රේඛාව ඇඳ ගන්න. ඒක පුතේ වෘත්තයේ OQ කියන්නේ වෘත්තයේ අරයක්. නේද? මේ වෘත්තයේ අරයක්. එහෙනම් OQ කියුවහම OQ දිගම තමයි මේ වෘත්තයේ අරය වෙන්නේ. එහෙනම් දැන් මම OQ හොයන හැටි තමයි කල්පනා කරන්නේ. අපිට පුතේ PQ 12 බව කියලා තිබුණා. ඒ වගේම මේ කොටස් දෙක සමාන බවක් දීලා තියෙන නිසා මේ කොටස RQ 12 දෙකෙන් බෙදලා 6යි කියලා හොයාගන්න. මේ දිග 6යි. ඒ වගේම පුතේ මේ රූප සටහනේ තොරතුරු දැක්කහම R කියන්නේ ජායක මධ්‍ය ලක්ෂ්‍ය නිසා ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරපු OR රේඛාවයි ජායයි ලම්බකයි. ඒක නිසා මේ කෝණයේ අංශක 90. ORQ කෝණයේ අංශක 90. කියලා හොයාගන්න පුළුවන්. මේක 6යි මේක 90යි කියලා හොයාගත්තන් පස්සේ ඔයාලට පේන්නේ මේ තියෙන ඍජු කෝණීය ත්‍රිකෝණයක්. දැන් මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ පාද දෙකක් ගන්නව ඉතුරු එක තමයි හොයන්නේ. ඍජු කෝණීය ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නව නම් ඉතුරු එක හොයන්නේ මතක් වෙන්න ඕන ක්‍රමයේ පයිතගරස් ක්‍රමය. පයිතගරස් ක්‍රමයේ ඇසුරෙන් පුතේ ඕනෑම ඍජු කෝණීය ත්‍රිකෝණයක අපි ඉගෙනගෙන තියෙන කර්ණයේ වර්ගය. OQ මේකේ කර්ණය OQ කියලා ගත්තොත් OQ වර්ගය සමාන වෙනවා. අනෙක් පාද දෙකේ වර්ගවල එකතු 8 වර්ගය එකතු කිරීම 6 වර්ගය. එතකොට OQ වර්ගය සමානයි 8 වර්ගය 64 එකතු කිරීම 6 වරක් 6 36. 6 වර්ගය 36. එතකොට OQ වර්ගය සමානයි 100යි. මේ පැත්තේ වර්ගය ඉවත් කරන්න ඕනනේ OQ හොයන්නේ. ඉඳලා අනිත් පැත්තේ වර්ගයක් හදාගත්තොත් දෙපැත්තෙන් වර්ගය ඉවත් කරන්න පුළුවන්. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තාම OQ සමානයි මේ පැත්තේ වර්ගමූලය OQ 10 වර්ගයේ වර්ගමූලය 10. OQ සමානයි 10යි. ඉතින් OQ කියන්නේ අරයක් නිසා මේකේ අරය පුතේ සෙන්ටිමීටර් 10. ඔන්න ඒ විදිහට පුළුවන් ඉගෙන ගත්ත ප්‍රමේයයන් ඇසුරෙන් ඔය අදාළ වෘත්තයේ අරය සොයාගන්න.
හොඳයි සටහන් කරගන්න මම ඒ අභ්‍යාසයෙන් උදාහරණ විදියට හදන්නේ එච්චරයි ඊළඟට උදාහරණ විදියට පුතේ මම 27 දෙවෙනි අභ්‍යාසයෙන් ගණන් කීපයක් ගන්නවා 27 දෙවෙනි අභ්‍යාසයෙන් ගණන් කීපයක් උදාහරණ විදියට හදන්නයි හදන්නේ right ඕකේ තියෙන අඩුපාඩු ඉක්මනට සටහන් කරගන්න මම 27 දෙක අභ්‍යාසයෙන් පළවෙනි ගාන සහ දෙවෙනි ගාන පළවෙනි ගානයි දෙවෙනි ගානයි උදාහරණ විදියට හදනවා මේකේ සටහන් කරගන්න දේවල් තව තියෙනවද? මොකන්නද? මම කිව්වා විසිහතේ දෙක අභ්‍යාසයේ පුතේ 27 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන බලන්න 27 දෙක අභ්‍යාසයේ කියලා පළවෙනි ගාන අංකය කියලා රූප සටහන ඇඳගන්න. ඒකේ තියෙනවා මෙන්න මේ ආකාරයේ රූප සටහන. අන්න ඒ රූප සටහන තමයි දීලා තියෙන්නේ. දැන් අපි ගාන කියමු. පුතේ මේ ගාන හදන්න කලින් මෙන්න මේක චුට්ටක් හොඳට මතක තියාගන්න. ජ්‍යාමිතියේදී අපි ඉගෙන ගන්න ප්‍රමේයයන් ඇස්වෙන් ප්‍රමේයයන් කියලා අපි ඉගෙන ගන්නේ විවිධ රූපවල තියෙන සුවිශේෂී ලක්ෂණ. එහෙනම් අපි ඉගෙන ගන්න ප්‍රමේයයන් ඇස්වෙන් ගණන් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එක ගණන් වර්ගයක් තමයි අර අපි ඉස්සෙල්ලා උදාහරණ විදිහට හදපු ඔක්කොම ගණන්. ඒ වර්ගයට මම කියන්නේ මේ අගය සිවීමේ ගැට. ඒ කියන්නේ කිසියම් රූපයක රේඛාවක මොකරි පාදයක දිග හරි කෝණයක අගය පාදයක දිග හරි කෝණයක අගය හරි හොයන්න දෙන අගය සිවීමේ ගැටලු. ඒ වෙයිද අපිට අර ගණන් ඒ අගය හොයාගන්න ප්‍රමේයයන් උදව් වෙනවා. දෙවෙනි වර්ගය තමයි පුතේ සාධනය කිරීමේ ගැට. නැත්නම් බව පෙන්වීමේ ගැට. මේ જાතියේදී පුතේ හේතු සහිතව ඔප්පු කරන්න කියලා කියන කරුණ මොකක් හරි දෙයක් අපිට ගානේදී ඔප්පු කරන්න බව පෙන්වන්න නැත්නම් සාධනය කරන්න කියලා දෙනවා මොකක් හරි කරුණක්. ඒ කරුණ හේතු සහිතව ඔප්පු කරන්න. එතකොට ඒක ඔප්පු කරද්දී ඒ අපි භාවිතා කරන හැම දෙයකම හේතු දක්වනවා. හේතු නොදක්වා භාවිතා කරන්න පුළුවන් සාධනයකදී සාධනයක් ලියාගෙන යද්දී හේතු නොදක්වා භාවිතා කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ විතරයි. එනම් මේ වතරේදී ප්‍රත්‍යක්ෂ කියලා જાතියක් ඉගෙන ගත්තා. අන්නේ ප්‍රත්‍යක්ෂයක් භාවිතා කරන වෙලාවක හේතුවක් ලියන්න ඕනේ නැහැ. අනිත් හැම වෙලාවෙම අපි කරන හැම දෙයකම හේතු ලියන්න. එතකොට හේතු විදිහට ලියන්න අපි මේ ඉගෙන ගන්න ප්‍රමේයයන් ඕන වෙනවා. හේතු විදිහට ප්‍රමේය ලියන්න ඕන වෙනවා. අපි බලමු උදාහරණයක් විදිහට මේ අපි ඉගෙන ගත්ත ප්‍රමේයයන් අවශ්‍ය වෙනවා හේතු ලියන්න. සාධනයකදී අනිවාර්යම දේ තමයි හේතු දැක්වීම. හේතු දැක්වීම කියන එක ස්ථිරවම කරන්න ඕන. හේතු ලියන්නම ඕන. නැත්නම් සාධනයක් වෙන්නේ නැහැ. දැන් මේ රූප සටහන දීලා අපි පොඩ්ඩක් ගන්න කියමු. O කේන්ද්‍රයේ වූ වෘත්තයේ PQ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය R නම්. ඒක ලකුණු කරලා තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය R වේ නම් ROQ කෝණයේ අංශක 45 නම්. තව දත්තයක් දීලා තියෙනවා. ROQ කෝණය. ROQ කෝණය හැදෙන්න මේක යා කරන්න බෑ. නේද? මෙන්න මේ කෝණය 45යි. මේ කෝණය අංශක 45ක් වෙනවා නම් RQ සමානයි OR බව පෙන්නනවා. ඔන්න අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. RQ මේ RQ දිග OR දිගට සමානයි. මෙන්න මේ OR රේඛාවයි RQ කියන රේඛාවයි මෙන්න මේ රේඛා දෙක සමානයි කියලා හේතු සහිතව ඔප්පු කරලා පෙන්නන්න. හේතු සහිතව ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. RQ සහ OR සමාන බව. දැන් කල්පනා කරන මේක ඔප්පු කරන්නේ කොහොමද? එතකොට පුතේ මේ රූප සටහන බලද්දි මට පේනවා
මේ සමානයි කියලා ඔප්පු කරන්න දීපු රේඛා දෙක එකම ත්‍රිකෝණේ එක ත්‍රිකෝණයක පාද දෙක. අපි මට එහෙම මොනා කරද්දි මතක් වෙනවා අපි පෙර උගත්ත ප්‍රමේයක් කියන්නේ කලින් ඉගෙනගත්තු ප්‍රමේය. මොකද්ද? ත්‍රිකෝණයක සමාන කෝණ දෙකක් තියෙනවා නම් ඒ ඉදිරියේ තියෙන පාද දෙක සමාන. එහෙනම් අපිට හේතු ඇතුව කියන්න පුළුවන් පුතේ මෙන්න මේ පාද දෙක සමානයි කියන්නේ හේතුවක් කියන්න පුළුවන්. මේකේ සමාන කෝණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ 45 කෝණයම තමයි මෙන්න මේකත් 45ම නම් ඒ කියන්නේ මේක 45 කියලා දීලා තියෙනවනේ. ROQ කෝණය. මේකත් 45ම වුණොත් ඒ දෙක සමානයි. එහෙනම් ඒ සමාන කෝණ දෙක ඉදිරියේ තියෙන මේ පාද දෙක සමානයි. එහෙනම් ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමානයි කියලා කොහොම හරි ඔප්පු කරගත්තොත් හොයාගත්තොත් අපිට හේතු නැතුව කිව්වයි මේ දෙක සමානයි. එහෙනම් දැන් ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ කෝණය කීයද කියලා හොයාගන්නේ කොහොමද? එහෙම කල්පනා කරද්දි මට මතක් වෙනවා දැන් අපි මේ උගනගත්ත ප්‍රමේය අනුව මෙන්න මේක අංශක 90යි කියලා අපිට හේතු නැතුව ගන්නවා. ඒක 90 නම් මේක කීයද කියලා හොයන්න. ඒක හොයලා ඒකත් 45 වුණොත් මේ දෙක සමාන නිසා ඊළඟට අපිට මේ අවශ්‍ය පාද දෙක සමානයි කියලා තියෙනවා. ඔන්න බලන්න සාධනයේ ලියන්නේ. දැන් මේක මම හොයාගත්ත එකක් නේ දීලා තිබිච්ච එකක් නෙමෙයි. එන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ORQ කෝණය. අංශක 90. හේතුව. අනිවාර්යෙන් සාධනයකදී හේතුව. ඒතර සාධනයේ මෙතෙන්දී හේතු ලියන්නේ ජායක මධ්‍ය ලක්ෂය. හරි මැද්ද. මධ්‍ය ලක්ෂය. කේන්ද්‍රයට යා කරන රේඛා. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව. ජායට ලම්බක නිසා. මේක ජායට මේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව ලම්බකයි කියලා අපි ඉගෙනගෙන තියෙන නිසා ওই කෝණය 90. ඒක 90යි කියලා හොයාගත්තාම පුතේ මේ 45යි මේ 90යි මෙන්න මේ කෝණයයි. RQO කෝණයයි. 45 එකතු කිරීම 90 එකතු කිරීම RQO කෝණය. මේ තුනේ එකතු අංශක 180. හේතුව ත්‍රිකෝණයක කෝණ නිසා. අර අගේ සෙවීමේ ගැටලුවලදී හේතු නොලිව්වට මේ වෙයිදී හේතු අනිවාර්යයෙන්ම ලියන්න ඕන සාධනය කිරීමට. එතන මේ දෙක එකතු කරාම 135යි. එකතු කිරීම RQO සමාන 180යි. දැන් මෙතෙන්දී ඊළඟ දෙපැත්තෙම 135ක් අඩු කරාම මෙතන දෙපැත්තෙම 135ක් අඩු කරනවා කියන්නේ මේ දෙක අගයන් දෙක සමාන බව ඔප්පු කරානේ. එතකොට ඒක 135ක් අඩු කරනවා කියන්නේ තවත් සමාන අගයන් දෙකක් අඩු කරන එක. ඒක ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ භාවිතයේදී හේතු දක්වන්න ඕනේ නැහැ. එහෙනම් එතනින් RQO කෝණය හොයාගන්න. 180න් 45ක් අඩු කර මේ 135ක් අඩු කරාම 40. ඔන්න මේකත් 45යි කියලා හොයාගන්න. හේතුව නේද? ඒක 45 නම් උතේ මේක අපිට ROQ කෝණය අංශක 45යි කියලා දීලා තියෙනවනේ. ඒක දත්තේ. එතකොට මේකත් 45යි මේකත් 45යි කියන්නේ මේ දෙක එම නිසා මොන ප්‍රත්‍යක්ෂය බාධා කරගත්ත හේතුම අගයකට සමාන බව කරපු නිසා RQO සමානයි ROQ. මෙන්න මේ කෝණයයි මේකයි සමාන බව. හරි? ඒක සමාන නිසා අපිට කියත හැකියි මේ සමාන කෝණ දෙක ඉස්සරහා තියෙන මේ 45 ඉස්සරහා තියෙන මේ OR පාදයේ මේ 45 ඉස්සරහා තියෙන RQ. හේතු ලියන්න ඕන. ත්‍රිකෝණයක සමාන කෝණ තියෙන බව ඔප්පු කරන්නේ. සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන නම් පාද දෙකේ දිග සමාන බව ඔප්පු කරලා පෙන්නන්නේ සාධනය කරන්නේ ඔන්න ඔය. බලන්න කල්පනාවෙන් හේතු සහිතව මම ඔප්පු කරලා පෙන්නපු විදිහ. එතකොට අපි මේ පාඩමේදී ඉගෙන ගත්ත ප්‍රමේයත් පෙරවගත් ප්‍රමේයන් කීපයකුත් මේ ඔප්පු කිරීමට උදව් කරගත්ත හේතු ලියන. අපි ලියන කරුණු වලට හේතු දක්වද්දී ප්‍රමේයන් උදව් කරගන්න. මුලින් කල්පනාවෙන් හිතන්න, හොඳට හිතන්න, වැඩිපුර හිතන්න, සාධනයක් ලියපු හැටි ගැන හිතන්න. මේ ගණන් හිතලම තමයි තමන් සාධනයක් ලියන එක ගොඩනගා ගන්න ඕනේ. ලියන කරුණු හේතු සහිතව නිවැරදිව ලියලා තියෙනවා නම් ඒක සාධනයක්. හේතු සහිතව. වැදගත්ම දේ තමයි සාධනයක් කියන එකේ මූලිකම අර්ථ දැක්වීම තමයි හේතු සහිතව ඔප්පු කරපෙන්නේ. නිවැරදිව හේතු දක්වලා ওই විදිහට ඔප්පු කරා නම්
සාධන. හේතු විදිහට අපි ලියන්න අර අපි ඉගෙන ගත්ත ප්‍රමේයයන් ඕන වෙනවා හේතු ලියන්න. හොඳයි ඒක කනාවෙන් ලියන්න ගැටලු තියෙනවා නම් අහන්න. නොතේරිච්ච තැනක් තියෙනවා නම් අහන්න. දැන් ඔයාලා අලුතෙන් ගණනක් හදද්දී මේ වගේ ගණන් හදද්දී ගොඩක් වෙලා යයි සමහර වෙලාවට මේක හිතා ගන්න වෙලා යනවා. කොටේ වෙලාව වැය කරලා ගොඩාක් හිතලා සමහර වෙලාවට එක ගානට දවසක් හිතන්න වෙන වෙලාවලුත් තියෙයි. තේරෙනවද? තවත් දෙක තුනක් යන්නත් පුළුවන්. හැබැයි එහෙම අමාරුවෙන් හිතලා මේ වගේ තමන් ඉගෙනගත්ත ප්‍රමේයන් ඇසුරෙන් මේක කොහොමද කියලා හිතෙන් ඔප්පු කරගන්න ක්‍රමයක් හදාගත්ත කෙනෙක්. උට තමයි පුතේ අලුත් ගානක් ඉක්මනින් කරන්න හැකියාව ලැබෙන්නේ. හරිද? රයිස් ගුලි වගේ කම්මැලිකමට ඉන්න අයට හිතන්න අකමැති අයට ජ්‍යාමිතිය ටිකක් අමාරු වෙනවා. එතකොට ජ්‍යාමිතිය අමාරුයි කියන්නේ කම්මැලිය. ඒක හොඳට මතක. ගානක් හිතන්න වෙලාව වැය කරන්නේ නැති අය. ඒ අයට ජ්‍යාමිතිය අමාරුයි. මොකද මේකට ඔළුව හැදෙන්න ඕන. ওই සාධනය කිරීමේ ගැටලුවකට අදාළ කරුණු සිහිපත් වෙන්න ඔළුව හැදිලා තියෙනවා. ඔළුව හැදිච්ච කෙනෙකුට තමයි ටිකක් වේගෙන් ගානක් හදන්න ක්‍රම පේන්නේ. සමහර ගණන් අපටත් සමහර වෙලාවට මටත් සමහර වෙලාවට මහා මේ එකක් කියනෝනේ මේ සමහර වෙලාවට ගොඩාක් ගණන් හදනවනේ ඉතින් ඔකට ගන්න අධික ගණන් හදනවා ඒත් සමහර වෙලාවට සමහර ගණන් හිතා ගන්න අලුත් ගණන් සමහර අලුත් ගණන් හිතා ගන්න වෙලා යන වෙලාවල් මේ වගේ ගණනක් අත්හරින්න නැතුව කල්පනාවෙන් හිතලා කරනකොට කරන තරමට අපේ වේගය හිතන වේගය අපට හිතෙන වේගය වැඩි වෙනවා. නොකර ඉන්න තරමට හැමදාම අර ස්ලෝ එකේම තමයි කියන්නේ කරගන්න බැරි තත්ත්වයේම තමයි උත්සාහ කරන්නේ. ඒ චුට්ටක් හොඳින් මතක තියාගන්න. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් ලියා ගන්න. දැන් ඉවරයි චුට්ටක් කල්පනා කරන්න දෙවනි ගාන. ඒකෙම දෙවනි ගාන. හරි නේද එහෙනම් අපි යමු දෙවනි ගානට. දෙවනි ගානට අදාළ රූප සටහන ඇඳගෙන බලමු. දෙවනි ගානේ දක්වලා තියෙන රූප සටහන ඔයගොල්ලොත් ඇඳ ගන්න ඉක්මනින්. දෙවනි ගානේ දීලා තියෙන්නේ ඔන්න ඔය කියන රූප සටහන. දැන් හොඳින් අහන්න. දැන් පොඩ්ඩක් කරන වැඩ නවත්තලා අහන්න. AB අණු O කේන්ද්‍රය වූ වෘත්තයේ ජායක. O කේන්ද්‍රයක වෘත්තයේ ජායක් තමයි AB. අපිට පේන්නේ. ඒ මධ්‍ය ලක්ෂයේ C වේ. මධ්‍ය ලක්ෂයේ C බවත් ලකුණු කරලා තියෙනවා. මේ කොටස් දෙක සමාන බව ලකුණු කරලා තියෙන්නේ. C කියන්නේ මධ්‍ය ලක්ෂය. දික් කරන ලද OC B ඉදී වෘත්තය හමු වෙනවා. OC රේඛාව දික් කරාම D ඉදී ආය වෘත්තය හමු වෙනවා. එකත් වේ. ඊළඟට AD සමානයි DB බව වෙනවා. AD කියන රේඛාව AD කියන රේඛාව මෙහෙම ගන්න. DB කියන්නේ මේකට
AD සහ DB කියන මෙන්න මේ රේඛා දෙකේ දිග සමාන බව ඔප්පු කරලා පෙන්නනවා. දැන් කල්පනා කරන්න. දැන් අපි කල්පනා කරන්න. ওই දෙක සමාන බව ඔප්පු කරලා පෙන්නන්නේ. ඒ ওই සමානයි කියලා පෙන්වන්න කියලා මේකේ බව ඔප්පු කරන්න කියලා දීලා තියෙන දිග සමාන බව පෙන්න රූප මේ දිග සමාන බව ඔප්පු කරන්න දීලා තියෙන රේඛා දෙක ත්‍රිකෝණ දෙකක තියෙන පාද දෙක. උපසටහන අනුවට පේන. ත්‍රිකෝණ දෙකක තියෙන පාද දෙකක්. හරිද? එතකොට ත්‍රිකෝණ දෙකක තියෙන අංග දෙකක් සමාන බව පෙන්වන්න දීලා තියෙන අවස්ථාවක උත්සාහ කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මතක තියාගන්න. ගියක් විදිහට. ඒ ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරලා ඒ ඇසුරෙන් ඒ අංග දෙක සමාන බව ඔප්පු කරන්න පුළුවන්ද කියලා හිතන්න. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරන්න පුළුවන්ද කියලා හිතන්න අපි අර ඉගෙන ගත්ත අවස්ථා හතරෙන් එකක් භාවිතා කරමු. එම කල්පනා කරද්දි මට පේන පුතේ මේ පාදයේ මේ ත්‍රිකෝණේ මේ පාදයට සමානයි. මේකේ AC අනිත් එකේ BC ට සමානයි. පොදු පාදය නිසා DC සමානයි දෙකට. ඒ වගේම පුතේ මේකත් 90යි මේකත් 90යි. C කියන්නේ ජායක මධ්‍ය ලක්ෂ්‍ය ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට ආ කරපු රේඛාවයි ජායය ලම්බ. එතකොට මේ රේඛා දෙක ලම්බකයි. නේද? OD රේඛාවයි AB රේඛාවයි ලම්බකයි කියලා අපි ප්‍රමේය ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ රේඛා දෙක හමු වෙන තැන හැදෙන ඕනම කෝණයක් 90යි. මේකත් 90 මේකත් 90 මේකත් 90 මේ කෝණ හතරෙන් ඕන එකක් 90යි. එහෙනම් අර දෙකත් 90යි. මේ දෙක 90යි කියන එක නෙමෙයි මට වැදගත්. මේ දෙක දෙකම 90යි කියන්නේ පුතේ මේ දෙක සමානයි. ඉතින් බලන්න මේ ත්‍රිකෝණ දෙකෙන් එකක පාදයයි මැද කෝණයයි තව පාදයකුයි අනිත් එකේ පාදයයි මැද කෝණයයි තව පාදයකට සමානයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක පාකෝප අවස්ථාවට ගැලපෙනවා. පාකෝප අවස්ථාවට ගැලපෙන බව ඔප්පු කරලා පස්සේ අපිට කියනවා මේ ත්‍රිකෝණ දෙක එක නිසා අංග සමයි. ඒ ත්‍රිකෝණ දෙක අංග සමාන එක ත්‍රිකෝණයක තියෙන හැම අංගයකටම සමාන අංගයක් අනිත් එකේ තියෙනවා නිසා AD ට සමානව මේකේ තියෙනවා අනිත් පාදේ තමයි මේක. එහෙනම් මේ පාද දෙකත් සමානයි. ඔය විදිහට සාධනය කරන්න. දැන් බලමු සාධනය ලියන හැටි. මම පුතේ ලියමු මුලින්ම ADC ත්‍රිකෝණය BC ත්‍රිකෝණය සලක. ඊට මේ ත්‍රිකෝණ දෙකෙන් මේ පැත්ත එකේ AC අනිත් එකේ BC ට සමානයි. ඒක දත්තේ දීලා තියෙනවා. ඊළඟට මේකේ DC අනිත් එකේ DC ට සමානයි. දෙකේම පොදු පාදය. ඊළඟට පුතේ ACD සමානයි BCD කෝණය. ඕනම් ඒ දෙකේම අගය තමයි 90. 90 කියන අගය වැදගත් නෑ. ඒ දෙක සමානයි කියන එක තමයි මේ සාධනයට වැදගත්. 90 කියන එක තමයි අපි දන්නේ. එහෙනම් හේතුව ප්‍රමේය ලියන්න ඕන ජායක මධ්‍ය ලක්ෂ්‍ය. කේන්ද්‍රයට යා කරන රේඛා ජාය ලම්බක නිසා. එහෙනම් අපිට එම නිසා අපිට ලියත හැකි ADC ත්‍රිකෝණය අංග සම වෙනවා BDC ත්‍රිකෝණය පාකෝප අවස්ථාවට ගැලපෙනවා. අර ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ අඩංගු මේ පාදේ ත්‍රිකෝණ දෙකේ මේ ත්‍රිකෝණය අඩංගු මේ පාදයට අනිත් ත්‍රිකෝණය සමාන වෙන්නේ මේ. එහෙනම් එම නිසා AD සමානයි DB. හේතුව අංග සම ත්‍රිකෝණ යුගලයට අනුරූප අංග සමාන නිසා. මෙන්න මේ හේතු ලියනවා නම් සාධනයකදී ඒ අංග දෙක අඩංගු ත්‍රිකෝණ යුගලයේ අංග සම බව සාධනය කරලා තියෙන්නම ඕනේ. ඒක නිසා තමයි ත්‍රිකෝණ දෙක අංග සම බව සාධනය කරන්නේ. එහෙනම් පුතේ සාධනය කිරීමේ ගැටලු වලදී හේතු ලියන්න ඔය විදිහට අපි උගත් ප්‍රමේය යන්න ඕන වෙනවා. ඒකේ අවශ්‍ය කරුණු ලියා ගන්න. මම ඒ අභ්‍යාසයෙන් එච්චරයි සාකච්ඡා කරන්නේ. මම යනවා මේ පාඩමේ ඊළඟට ඉගෙන ගන්න තියෙන දෙවෙනි ප්‍රමේය. ප්‍රමේයන් දෙකයිනේ තියෙන්නේ මේක ඉගෙන ගන්න මුලින්ම කිව්වනේ. දෙවෙනි ප්‍රමේය හඳුන්වා දීලා ඊට පස්සේ ඒක සත්‍ය බව සාධනය කරලා ඊට පස්සේ ඒකත් භාවිතා කරමින් ගණන් කරනවා. හොඳයි. දැන්
ඔකොල්ලෝ කවුරුත් මේ කාල වේලාව මේකේ ඉවර වුණොත් නැවත සම්බන්ධ වෙන්න. විනාඩි 2-3ක විනාඩි 3ක විතර ඉන්ටර්වල් එකකුත් පොඩ්ඩක් ගන්න, වතුර ටිකක් එහෙම බීලා ඉන්න. මේ ඒකාකාරී බවෙන් කිස්ටක් මිදෙන්න. වතුර ටිකක් එහෙම බීලා විනාඩි 3-4කින් සම්බන්ධ වෙන්න නැවත.